තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර විභාග පන්තිය බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතට අදාළවයි අපි අද සාකච්ඡාව පවත්වන්නේ. 61 වෙනි දවස අපි මේ වෙද්දි ධර්මාචාර්ය විභාගයේ වෙනුවෙන් කෙටි කාලයක් ඇතුළත පාඩම් 61ක් සාකච්ඡාවන් 61ක් පවත්වන්නට යෙදුණා. මේ 61 වෙනි දවස අද දවස ඊයේ දවසේදී අපි තේරවාදී බුදු ධර්මයේ මූලික ඉගැන්වීම් පොතට අදාළව පාඩමක් කතා කළා. අද දවසේ අපි කතා කරන්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව සිදු කරන සාකච්ඡාවක්. ඉතින් මේ සියලු සාකච්ඡාවන් සමගින් ඔබට ඉදිරිපත් වෙන්නට පුළුවන්, සම්බන්ධ වෙන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමගින්. ඉතින් ඒ වගේම තමයි ඔබට මතක් කරනවා ඉදිරියේදී ඉතාමත් ඉක්මනින්ම ධර්මාචාර්ය විභාගයේ වෙනුවෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් ආරම්භ කරන්නටත් අපි සියලුම කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ගමන් අද දවසේදී අපි සාකච්ඡාව ආරම්භ කරමු. 7 වෙනි පරිච්ඡේදය වස් විසීම කියන මාතෘකාව යටතේ තොරතුරු අපි අද දවසේ සාකච්ඡා කරනවා. 7 වෙනි පරිච්ඡේදය වස් විසීම. මේ වස් විසීම කියන මාතෘකාව සම්බන්ධයෙන් දහම් පාසල් අවසාන ශ්‍රේණියේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම තමයි ධර්මාචාර විභාගයේදී බෞද්ධ විනය මාර්ගය කියන කොටසේදී සම්පූර්ණ භික්ෂුන් වහන්සේලාගේ විනය නීති, භික්ෂුණීන් වහන්සේලාට පනවලා තියෙන විනය නීති සම්බන්ධයෙන්, ඒ වගේම වස් විසීම, වස් පවාරණය, කටින පූජෝත්සවය, මේ වගේ විනය හා සම්බන්ධ උපෝසත කර්ම, ඒ වගේම සත්ත්ව අධිකරණ, එහෙම නැත්නම් අධිකරණ සමත 7, මේ හැම එකක් පිළිබඳවම ඉතා පුළුල් සාකච්ඡාවන් ධර්මාචාර්ය විභාගයේදී සාකච්ඡා කරන්නට අපිට සිදු වෙනවා. ඒ අතර වස් විසීම කියන මාතෘකාව ප්‍රධාන මාතෘකාවක්, වැදගත් වෙන මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා උදෙසා පනවන ලද විනය නීති අතරින් භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ පහසු පැවැත්ම, සමාජයේ ප්‍රසාදය කියන අරමුණු දෙක අරමුණු කරගෙන වස් විසීම හා සම්බන්ධ විනය නීති පනවන්නට යෙදෙන්නේ. භික්ෂු ජීවිතයේ පහසු පැවැත්ම ඇති කිරීමත්, ඒ වගේම සමාජයේ ප්‍රසාදය ඇති කිරීම සඳහා කියන කරුණු දෙකක් අපේක්ෂා කරලා තියෙනවා වස් සමාදන් වීම නිසා. සංචාරක පරිබ්‍රාජක ජීවිතයක් ගත කරපු මූලික භික්ෂු සංඝයා පස්සේ වස් විසීම්, ඒ වගේම ආරාමවල වැඩ සිටීම වගේ තත්ත්වයට පත් වුණා. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන විදිහට බුදුරජාණන් වහන්සේ පළමු රහත් 69 අමතලා කරන ලද අවවාදයට අනුව සියලුම භික්ෂුන් වහන්සේලා ධර්මචාරිකාවේ හැසිරෙමින් වැඩ හිටියේ. ඉතින් මේ කියන පොදු වදනට අනුව වර්ෂයේ මුළුල්ලේම ගම් දනව් සැරිසරමින් ජනතාවට අනුග්‍රහය දක්වමින් නිරතුරුවම ධර්මචාරිකාවේ හැසිරුණා බෞද්ධ භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ බවට පත් වුණේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත සඳහා, අර්ථය සඳහා ධර්මචාරිකාවේ හැසිරෙන්නට කියලා. ඒ ලබා දුන්නු අවවාදය, බුද්ධ අවවාදය ඒ විදිහටම අනුගමනය කරමින් භික්ෂුන් වහන්සේලා දිගින් දිගටම ධර්මචාරිකාවේ හැසිරුණා. තමන්ගේ සැප පහසුවට වඩා තථාගත ප්‍රඥප්තිය, බුදුරජාණන් වහන්සේගේ පැනවීම උසස් කොට සලකමින් ක්‍රියා කිරීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ ජීවිත තුළ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥප්තිය, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පැනවීම වලට වැඩිපුර අවධානයක් යොමු කරන ස්වභාවයක් තියෙනවා. තමන්ගේ ජීවිතයේ පෞද්ගලික අවශ්‍යතාවයන් වලට වඩා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් විදිහට උන්වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කරනවා.
ඇසළ මාසයේ පටන් ගන්නා වස්සාන ඍතුව දඹදිවට අධික වර්ෂාපතනයක් ඇති කාලයක්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද දේවල් තමන්ගේ ජීවිතයේ ක්‍රියාත්මක කරවමින් බොහෝ දෙනාගේ හිතසුව පිණිස යහපත පිණිස භික්ෂුන් වහන්සේලා ක්‍රියා කරන්නට යෙදෙනවා කියන කාරණේදී අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් අපි මේ කතා කරමින් සිටින මාතෘකාව. භික්ෂුන් වහන්සේලා වස් එළඹීම. සාමාන්‍ය ඇසළ මාසයේ පටන් ගන්නවා වස්සාන ඍතුව. හේමන්ත වස්සාන ගිම්හාන කියලා ඍතු තුනක් තියෙනවා දඹදිව. ඉතින් මේ ඇසළ මාසයෙන් පටන් ගන්න වස්සාන ඍතුවේදී වැසි කාලයේදී අධික විදිහට වර්ෂාපතනයක් ඇති වෙනවා. දින 7ක් පමණ නොනවත්වා වැසි පැවැත්මත් සත්තාහ වද්දලිකා සීත සුළඟ හා අඳුරු කාලගුණයක් පැවතීමත් සීත වාත දුද්දිනී කියලා ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ. කාලයේ ස්වභාවය සත්තාහ වද්දලිකා සීත වාත දුද්දිනී ඒ කියන්නේ සීතල වාතයේ හැමීම ඒ වගේම සත් දිනක් නොකඩවා වර්ෂාව ලැබීම ඒ වගේ කාල සීමාවක් තමයි මේ ඇසළ මාසයෙන් ආරම්භ වෙන වස්සාන කාලයේ. ඒ වස්සාන කාලයේදී ඒ වගේ තත්වයක් ඒ වගේ ස්වභාවයක් ඉන්දියාව තුළ ಭಾರತයේ තුළ දකින්නට පුළුවන්. අන්‍ය ශ්‍රවණ ගණයා මේ වැසි සමය තුළ එක් තැනකට එක් වී නොතෙමී සිටිද්දී තිරිසන් සතුන් පවා ගුහාවන්ට හෝ කූඩුවලට වී සිටිද්දී ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ පිරිස පමණක් දියබත් වූ සිවුරු පිරිකරින් යුතුව දියබත් වූ සිවුරු පිරිකරින් යුතුව කියලා කියන්නේ තෙමිච්ච සිවුරු. ඒ තරම් වර්ෂාවක් තියෙනවා. ඒ වර්ෂා සමයේදී එළිය පහළ වැඩම කරනකොට උන්වහන්සේලාගේ සිවුරු අධික විදිහට තෙමිලා ගිහිල්ලා. ඉතින් උන්වහන්සේලා ඒ විදිහට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයින් වහන්සේලා පමණක්. මොකද මේ වැස්ස කාලයේදී චාරිකාවේ හැසිරෙන්නේ කියලා චෝදනාවක් සමාජය තුලින් ඇති වුණා. සාමාන්‍ය අන්‍ය ශ්‍රමණ ගණයා පිණ්ඩපාතේ වැඩම කරමින් ධම් චාරිකාවේ හැසිරෙමින් කටයුතු කරපු පිරිසක්. ඒ කණ්ඩායම් වැසි කාලයේදී ආරාමවලට වෙලා තමන්ගේ වාසස්ථාන වලට වෙලා නතර වෙලා සිටිනවා. ඒ වගේම තමයි තිරිසන් සතුන් ගුහාවලට කූඩුවලට වෙලා ඉන්නවා. හැබැයි ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන මේ අවවාදයට අනුව ඒ පැනවීමට ගරු කිරීමක් විදිහට හේමන්ත වස්සාන ගිම්හාන කියන ඍතු තුනේම ධර්මචාරිකාවේ හැසිරුණා. ඒ අවස්ථාවේදී සමාජයෙන් චෝදනාවක් ආවා. අනික් ශ්‍රමණ කණ්ඩායම් සියල්ලක්ම චාරිකාවෙන් ඈත් වෙලා චාරිකා කිරීමෙන් ඈත් වෙලා වාසස්ථාන වලට වෙලා ඉන්නවා. ඒ වගේම සතුන් සිව්පාවුන් කුරුල්ලන් වැනි හැමදෙනාමත් කූඩු වලට වෙලා වාසස්ථාන වලට වෙලා ඉන්නවා. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණීන් වහන්සේලා මොකද මේ වැසි කාලයේදී දියබත් වූ සිවුරු ඇඳගෙන පෙරවගෙන පිණ්ඩපාතේ වැඩම කරන්න කියලා චෝදනාවක් නැගුණා. එහි ප්‍රතිඵලයක් විදිහට බුදුරජාණන් වහන්සේ වර්ෂා ඍතුවේහි එක් තැනක විසීමට නියම කළහ. එය වස් විසීම නම් විය. වස්සානේ වස්සං උපගන්තුන්. වස්සානේ වස්සං උපගන්තුන්. බුදුරජාණන් වහන්සේගේ විනය නීති එහෙම නැත්නම් පැනවීම. බුදුරජාණන් වහන්සේ මේ විරෝධතාවය නිසා පැනවීමක් කරනවා. වස්සානේ වස්සන් උපගන්තුන්. වැසි සමයේදී වස් එළඹිය යුතුයි කියන ඉගැන්වීම. ඉතින් මේ වස් එළඹීම හා සම්බන්ධ තොරතුරු ඔබට වැදගත් වේවි. අපි මේ සම්බන්ධයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් පවත්වනකොට මේවා සම්බන්ධයෙන් කොහොමද මේ තොරතුරු සම්බන්ධයෙන් මේ පාඩම් වලට අදාළව ප්‍රශ්න අහලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා කතා කරමු. ඉතින් මූලික වශයෙන්ම මේ වස් එළඹීම හා සම්බන්ධව තියෙන මූලික කරුණු ටික මූලික දේවල් අපි දැනගෙන ඉන්නට ඕන. එතකොට අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් ගොඩනගා ගන්නට පුළුවන් තත්ත්වයට අපේ දැනුම සංවර්ධනය වෙනවා. ඉතින් විටින් විට අවශ්‍යතා අනුව සංශෝධනය වෙමින්
කතිකා මාලාවකින් පරිමිත විනය නීතියක් වශයෙන් වස් එළඹීම හා ඒ වටා ගොඩ නැගුණු චාරිත්‍ර වාරිත්‍ර විකාශනයට පත් වී තිබේ. සාමාන්‍ය විනය නීති අතර යම් යම් වෙනස්කම් තියෙනවා. මුලින්ම පනවපු ශික්ෂාපදයේ ටික කාලයක් ගත වෙනකොට සමහර විට වෙනස් කිරීමකට භාජනය වෙනවා. ඒ විදිහට පනවලා තියෙන පස්සේ කාලයේදී සංශෝධනය වෙලා කතිකා මාලාවකින් පස්සේ නිර්මාණය වෙච්ච පනවන ලද විනය නීතියක් විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් මේ සාකච්ඡා කරන වස් එළඹීමේ ශික්ෂා පදය. කෙසේ නමුත් වස් එළඹීමේ ශික්ෂා පදය බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නට යෙදුණු පිළිවෙතක්. ඔන්න වස්සානි වස්සං උපගන්තුන් වැසි සමයේදී වාසස්ථානයකට වෙලා භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම වැඩ විසිය යුතුයි කියලා පැනවීමක් බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුණා. එහෙනම් මේ පනවන්නට යෙදුණු වස් එළඹීමේ දිනය මොකක්ද කියන එක සහ වස් එළඹීමේ අවස්ථාවන් දෙකක් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. වස් එළඹිය යුතු දින දෙකක් තියෙනවා. පළවෙනි දිනේ තමයි ඇසළ මාස පුරපසළොස්වක් පොහොයට පහුව දවසේ වස් සමාදන් වීම. ඇසළ පොහොය දවසේ පොහොය සීමාවන් වලට වැඩම කරලා පොහොය කර්ම කරලා ඒ වගේම ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කරලා ඊළඟ දවසේදී ඇසළ පොහොයට පහුව දවසේදී වස් සමාදන් වෙනවා. අනේක පෙරවස් සමාදන් වීම එහෙම නැත්නම් පෙරවස් විසීම කියලා කියනවා. ඊළඟ අවස්ථාව තමයි පසුවස් එළඹීම නිකිණිපුර පසළොස්වක් පොහොය දිනට පසු දිනේ. නිකිණිපුර පසළොස්වක් පොහොය දවසේදී පොහොය කර්මාදිය කරලා ප්‍රාතිමෝක්ෂ දේශනාවන් සිද්ධ කරලා ඊට පහුව දවසේ වස් එළඹෙන්නට පුළුවන්. හැබැයි බොහෝ භික්ෂුන් වහන්සේලා මේ පෙරවස් විසීම කියන අවස්ථාවට පත් වෙනවා. ඒ කියන්නේ පසුවස් එළඹීම යම්කිසි ආකාරයකින් නොවැළැක්විය හැකිම ආකාරයේ සිදුවීමක් නිසා පෙරවස් විසීමට නොහැකි වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට තමයි පසුවස් එළඹීම සිදු කරන්නට අවස්ථාව උදා කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා මේ පෙරවස් විසීම ඇසළ මාසයේ පුරපසළොස්වක් පොහොයට පහුව දවසේ වස් එළඹීම සිද්ධ කරනවා. පසුවස් එළඹීම සහ පෙරවස් එළඹීම, පෙරවස් විසීම සහ පසුවස් විසීම කියන අවස්ථාවන් දෙකක් තියෙනවා වස් සමාදන් වීම සම්බන්ධයෙන්. මේ දින වකවානු වෙනස් කළ හැක්කේ රජුට හෝ රජයකට පමණි. රජතුමාට එහෙම නැත්නම් රජයකට පමණයි මේ දින වෙනස් කරන්න පුළුවන්. පෙරවස් සමාදන් වෙන සහ පසුවස් සමාදන් වෙන දින දෙක වෙනස් කරන්න පුළුවන් රජයට එහෙම නැත්නම් රජ කෙනෙකුට පමණයි. එහෙම නැතිව වෙනත් කිසිම කෙනෙකුට පෙරවස් විසීමේ සහ පසුවස් විසීමේ ශික්ෂාපද වෙනස් කරන්නට බැහැ. බොහෝ දින උපෝසථාගාරයකට රැස්වන උපසපන් භික්ෂූහු පාරිශුද්ධියේ ප්‍රකාශ කොට ප්‍රාතිමෝක්ෂය දේශනා කරති. ඇවත් දෙසා ගැනීමෙන් අනතුරුව ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. ප්‍රාතිමෝක්ෂය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට පනවන්නට යෙදුණු සියලු ශික්ෂාවන් ඇතුළත් කොටස ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. ඉතින් පහුව දවසේ නියමිත ස්ථානයට පැමිණිලා තෙරුවන් නැමදීම් ආදී කාර්යයන් සිදු කිරීමෙන් පස්සේ මෙන්න මේ අදිෂ්ඨානය කරගන්නවා. ඒකත් වැදගත් වේවි. මතක තියාගන්න, පාඩම් කරලා තියාගන්න. ඉමස්මින් විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉද වස්සං උපේමි කියන මේ ප්‍රකාශය 3 වතාවක් ප්‍රකාශයට පත් කරනවා. ඉමස්මින් විහාරේ ඉමං තේමාසං වස්සං උපේමි ඉද වස්සං උපේමි කියන ප්‍රකාශය තමයි 3 වතාවක් ප්‍රකාශ කරන්නේ. මේ වෙහෙරෙහි මේ ස්ථානයේ මේ තෙමස් වස් එළඹෙමි, මාස 3 වස් වැස වාසය කරමි කියන ප්‍රකාශය තමයි මේ පාඨයේ අදහස. ඉතින් මේක අනිවාර්යයෙන්ම වස් එළඹීම කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් යොමු වුණොත් ඒකට පිළිතුරු දීම සඳහා වැදගත් වෙනවා. ඉතින් විභාගයේ අවස්ථාව වෙනකොට ඔබ හොඳට මේ පාඩම් පිළිබඳව අධ්‍යයනය කරලා
හොඳ දැනුමක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වුණාම ඒ තරම් ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙන්නට පුළුවන් තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි ධර්මාචාර්ය විභාගයේදී විභාගයකට මුහුණ දීලා යම්කිසි සහතිකයක් ලබා ගැනීමම අරමුණු කරගන්නට එපා. බොහෝ දෙනෙක් ධර්මාචාර්ය විභාගය සඳහා සම්බන්ධ වෙනවා දහම් පාසල් අධ්‍යාපනයේ නිරත වෙලා ඉන්න. දහම් පාසල් දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් ඒ නිසා මේ සියල්ලක් පිළිබඳව හොඳ වැටහීමක් අවබෝධයක් ඇති කරගන්නට මේ සාකච්ඡාවන් ඔබ පාවිච්චි කරන්න. හොඳයි. ඉතින් ඉමස්මින් විහාරී ඉමන් තේමාසං වස්සං උපේමි ඉද වස්සං උපේමි. බොහෝ භික්ෂුන් වහන්සේලා හාමුදුරුවන් වහන්සේලාත් මේ විභාග වලට සම්බන්ධ වෙනවා. මේ සාකච්ඡාවන් වලටත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේලාට වස් එළඹීම හා සම්බන්ධ මේ කාරණාවන් ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. මේ වස් විසීමේ කාර්යෙහි ආරම්භයයි. වස් විසීමේ ආරම්භක අවස්ථාව තමයි මේ විදිහට අපි මේ සාකච්ඡා කළේ. ඊළඟට උපසපන් සෑම භික්ෂුවක්ම වස් එළඹිය යුතුය. උපසම්පදා වෙන්න වෙලා සිටින අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු ශික්ෂාවක්, එළඹිය යුතු ශික්ෂාවක් තමයි මේ වස් එළඹීමේ ශික්ෂාපදය. ඊට පස්සේ වැසි කාලයේ ඒ ස්ථානයේ කේන්ද්‍ර කොටගෙන වාසය කළ යුතුයි. අවටින් පිණ්ඩපාත ආදිය ලබාගෙන දායක කාරකාදීන්ගේ ප්‍රසාදය ඇතිවන විදිහට එහි ජීවත් විය යුතු අතර විශේෂ අවශ්‍යතා අනුව සීමා සහිතව බැහැර යා හැකිය. විශේෂම අවශ්‍යතා ඇතිව ඒ ස්ථානයෙන් බැහැරව වැඩම කරන්නට පුළුවන්. එහෙම නැත්නම් වස් එළඹුණාට පස්සේ උන්වහන්සේලාට වැඩිය ගමන් කරන්නට අවසරයක් ලැබෙන්නේ නැහැ. ගමන් කිරීමේදීත් අනුගමනය කළ යුතු චාරිත්‍ර කිහිපයක් තියෙනවා. ඉතින් ඒවා ගැනත් අපි බලමු. ශික්ෂාපදයේ ආරක්ෂා වනුයේ 7 දිනක් ඇතුළත වස් විසූ ස්ථානයේ තැනට ආපසු පැමිණියහොත් පමණි. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නට යෙදුණු කාරණාවන් වලට නමුත් පිට වෙලා ගියොත් වැඩම කළොත් අනිවාර්යයෙන්ම 7 දිනක් ගතවීමට පෙර නැවත ඒ වස් එළඹිච්ච ස්ථානයට වස් එළඹුණු වස් සමාදන් වෙච්ච තැනට වැඩම කළොත් තමයි වස් ආරක්ෂා වෙන්නේ. දින 7කට පෙර වැඩම කළොත්. ඉතින් 7 දිනක් ඇතුළත පැමිණීමේ අදිෂ්ඨානයෙන් සත්තාහකරණයෙන් යා හැක්කේ භික්ෂු භික්ෂුණී සික්කමානා සාමණේර සාමණේරී උපාසක උපාසිකා යන සත් කොටසට අයත් කිසිවකු ශාසනික අවශ්‍යතාවයක් සඳහා වහා පැමිණිය යුතු බවට කරන ආරාධනයක් අනුව අප සඳහන් කළා. සත්තාහකරණේ සත්තාහ කියලා කියන්නේ 7 දිනකට පෙර වැඩම කරනවා කියන අදහසින්. සත්තාහ ආහ කියලා කියන්නේ දවස කියන එක. ඉතින් 7 දිනක් ගත වීමට පෙර නැවත ඒ ස්ථානයට වැඩම කරනවා කියන අදිෂ්ඨානයෙන් පිටත්ව වෙනත් ස්ථානයකට වැඩම කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේ නමක් ආරාධනාවක් කළොත්, භික්ෂුණීන් වහන්සේ නමක් ආරාධනාවක් කළොත්, සික්කමානා කියන පැවිදි උපසම්පදා භාවයේ අපේක්ෂාවෙන් සිටින හික්මෙමින් කටයුතු කරන යම්කිසි කෙනෙක් ආරාධනාවක් කළොත්, ඒ වගේම තමයි සාමණේර භික්ෂුන් වහන්සේ නමක්, සාමණේරීන් වහන්සේ නමක්, උපාසකයෙක්, උපාසිකාවක්, මේ කෙනෙක් ශාසනික අවශ්‍යතාවයක් සඳහා වහා පැමිණිය යුතුයි කියලා ආරාධනා කළොත්, ඒකේ අවශ්‍යතාවය සමහර විට පමා නොකළ හැකි පූජාවක් වෙන්න පුළුවන්. ධර්ම විනය ආරක්ෂාව සඳහා කරන යම්කිසි කතිකාවතක්, යම්කිසි වැඩපිළිවෙලක්, වැඩක් වෙන්නට පුළුවන්. රෝග පීඩා ආදියක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී 7 දිනකට පෙර වැඩම කරනවා කියන අදිෂ්ඨානයෙන් සත්තාහකරණයෙන් පිටව වැඩම කරන්නට පුළුවන්. ඒ වගේම තමයි භික්ෂුවගේ පාරිශුද්ධිය උදෙසා අවශ්‍ය සංඝ කර්මයක් සඳහා හෝ ශාසනයේ චිරස්ථිතිය මුල් කොටගත් තජ්ජනීය නිස්සය හා පබ්බාජනීය නිස්සය එහෙම නැත්නම් පබ්බාජනීය
ආදී කර්මයක් සඳහා වැඩම කරන්නට පුළුවන්. පබ්බාජනීය ආදී විනය කර්ම සඳහා හෝ විනය විය හැකිය. භික්ෂුවගේ පාරිශුද්ධිය උදෙසා අවශ්‍ය සංඝ කර්මයක් සඳහා ශාසනයේ චිරස්ථිතිය මුල් කොටගත්ත තජ්ජනීය නිස්සය පබ්බාජනීය කියන මේ වගේ විනය කර්මයක් සඳහා වෙන්න පුළුවන්. මේවා භික්ෂුන් වහන්සේලාගේ පිරිසිදු භාවය සඳහා පාරිශුද්ධත්වය සඳහා අනුගමනය කරන විනය නීති විනය කටයුතු මේවා සඳහා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි රෝගී පුද්ගලයෙකු බැලීම සඳහා වැඩම කරනවා නම් තමන්ගේ මව්තුමිය, තමන්ගේ පියා, සහෝදරයෙක්, සහෝදරියක්, එහෙම නැත්නම් ඥාතියෙකු රෝගාතුරු වෙලා ඉන්න අවස්ථාවකදී සත් දිනකට පෙර නැවත වැඩම කරනවා කියන අදහසින් අරමුණෙන් පිටව වැඩම කිරීමේ හැකියාව තියෙනවා. පිටතට වැඩම කිරීමේ හැකියාව තියෙනවා. වස් එළඹීම හෝ ප්‍රතිඥාව කැඩී යාමට ඉඩ හැරීම දුක්ඛටාපත්‍යයකට හේතු වේ. දුකලා ඇවතක් වෙනවා, දුක්ඛටාපත්‍යයක් වෙනවා. දේශනාගාමී ඇවතක් වුවද ශික්ෂාකාමී භික්ෂුව දැඩි අවධානයකින් යුතුව එය ආරක්ෂා කරයි. දුක්ඛටාපත්‍යයක් දේශනාගාමී ඇවතක්. ඒ කියන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් අතර මේ වරද පිළිබඳව ඇවත් දෙසා ගැනීම තුළින් වරද නිවැරදි කරගන්නට පුළුවන් දේශනාගාමී ඇවතක්. ඒ වුණත් බොහෝ භික්ෂුන් වහන්සේලා මේ ඇවත සිදු කරගන්නේ නැතිව වැඩ සිටීම සඳහා වස් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කරනවා. ප්‍රතිඥාව කඩකිරීම නිසා ඇවතක් සිදු වනුයේ ඉහත සඳහන් අවශ්‍යතා සඳහා බැහැර ගොස් සත්තාහකරණීය නොසලකා හැරීම නිසාය. ඇවතක් සිදුවෙනවා නම් සිදුවෙන්නට පුළුවන්කම තියෙනවා එක අතකින්. වස් එළඹිච්ච භික්ෂුන් වහන්සේ අපි මුලින් සඳහන් කරපු කාරණාවන් යම්කිසි හේතුවක් නිසා බැහැර වැඩම කරලා සත් දිනකට පෙර වැඩම නොකළොත් තමයි ශික්ෂාපදය කැඩීමක් වෙන්නේ, දුකලා ඇවතක් දුක්ඛටාපත්‍යයක් වෙන්නේ. බාහිර උපද්‍රව අනතුරු නිසා ශාසන බ්‍රහ්මචර්ය රැක ගැනීමට පහසුකම් නැතිවීම නිසා හෝ දිනකට වඩා බැහැරව සිටීම හේතුවෙන් ශික්ෂාපදය කැඩී ගියද එයින් වරදක් ආපත්‍යක් නොවේ. දිනකට වඩා බැහැරව සිටීම හේතුවෙන් ශික්ෂාපදය කැඩී ගියද එයින් වරදක් ආපත්‍යක් සිදු නොවේ. සද්දිනකට වඩා බැහැරව සිටීම හේතුවෙන් ශික්ෂාපදය කැඩී ගියද එයින් වරදක් ආපත්‍යක් සිදු නොවේ. බාහිර උපද්‍රවයක් අනතුරක් යම්කිසි අනතුරක් මොකක් හරි වස් එළඹිලා ඉන්න ස්ථානෙ මොනවා හරි අනතුරු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ශාසන බ්‍රහ්මචර්ය රැක ගැනීමට පහසුකම් නැතිවීම නිසා ඒ වගේ කාරණාවක් නිසා 7 දිනකට වඩා බැහැරව සිටීමට හේතු වුණොත් එතනදී ආපත්‍යක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කාරණාවන් නිසා මුලින් අපි සඳහන් කරපු කාරණාවන් නිසා සත්තාහකරණයෙන් වැඩම කළොත් අනිවාර්යයෙන් මේ 7 දින සම්පූර්ණ වෙන්නට පෙර නැවත වැඩම කරන්නට ඕන. මෙන්න මේ කරුණු නිසා 7 දිනකට වැඩිපුර බැහැරව වැඩ හිටියත් ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ. බාහිර උපද්‍රව අනතුරු ශාසන බ්‍රහ්මචර්ය රැක ගැනීමට පහසුකම් නැතිවීම මේ වගේ කාරණාවන්. හොඳයි, ඊළඟට වස් කාලයේ අවසානයේ මස පවාරණ පොහොය කොට ඒ ස්ථානවලින් නික්ම යාමට සමු ගැනීම විනය චාරිත්‍රයයි. වප් පොහොය දවසේ පවාරණ පොහොය පවාරණය කිරීම සඳහා පොහොය කරනවා. අන්නේ ස්ථානයේදී භික්ෂුන් වහන්සේලා පවාරණය කරලා වැඩම කරනවා තම තමන්ගේ මුලින් වස් කාලයට පෙර වැඩ හිටපු ස්ථානවලට. නේවාසික විහාරස්ථානයෙහිම වස් විසූ භික්ෂුව සෙසු භික්ෂූන් සමග එක්ව පවාරණ විනය කර්මය සිදු කොට 3 මාස පොරොන්දුව නිම කරයි. නේවාසික භික්ෂුවක් වෙන්නට පුළුවන්. ඒ වස් එළඹුණු ස්ථානයේම වැඩ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් වෙන්නට පුළුවන්. හැබැයි විනය කර්මය අනුව පවාරණය සිද්ධ කරන්නට ඕන.
ඒ වගේම තමයි උපෝසත කර්මයෙන් පසු වැඩිමහල්ලාගේ පටන් නවක භික්ෂුව දක්වා සියලු දෙනම වෙන්වෙන්ව සංඝයා ඉදිරියෙහි උක්කුටුකයෙන් හිඳගෙන මේ අදහස ඇති වාක්‍ය ප්‍රකාශ කරනවා. ආයුෂ්මතුනි ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකකිරීමෙන් හෝ මාගේ වරදක් දන්නහු නම් පෙන්වා දෙන ලෙස සංඝයාට පවරමි. සංඝයා අනුකම්පාවෙන් මට කියත්වා. මටත් එය පෙනේ නම් පිළියම් කරන්නෙමි. එවිදිහේ ප්‍රකාශයක්. ආයුෂ්මතුනි ස්වාමීනි, දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකකිරීමෙන් හෝ මාගේ වරදක් දන්නහු නම් පෙන්වා දෙන ලෙස සංඝයාට පවරමි. සංඝයා අනුකම්පාවෙන් මට කියත්වා. මටත් එය පෙනේ නම් පිළියම් කරන්නෙමි. එවිදිහට තමයි පවාරණයේදී ප්‍රකාශයට පත් කරන්නේ සියලුම භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී. පවාරණයෙන් පසු චීවර මාසයයි. පවාරණයෙන් පස්සේ එළඹෙනවා චීවර මාසයේ, සිවුරු මාසය කියලා සඳහන් වෙනවා. වැසි කාලයටම අයත් මේ මාසය. චීවර මාසයත් වැසි කාලයටම අයිති මාසයක් විදිහට තමයි සැලකෙන්නේ. චීවර මාසයේදී මොනවද කරන්නට තියෙන්නේ? දි รา පත් සිවුරු අලුත් වැඩියා කොට ගැනීම, අලුත් සිවුරු ලබා ගැනීමට අවසර තියෙනවා. දායක දායිකා පිරිස් විසින් කටින චීවර ආදී පූජා කරන්නේ මේ චීවර මාසයේදී. වස් විසීමේ කාර්ය ප්‍රධාන වශයෙන් අර්ථවත් වනුයේ සංචාරක ජීවිතයක් ගත කරන ශ්‍රමණ ගණයා උදෙසා ඔවුන් වර්ෂයේ 9 මාසක් පමණ විවිධ ප්‍රදේශයන් වල සංචාරය කරමින් ඉඳලා වර්ෂා ඍතුවේ එළඹෙත්ම එක් තැනකට රැස් වෙලා ස්වකීය ආධ්‍යාත්මික ශික්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ආකාරය අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා බෞද්ධ සාහිත්‍යයත් එක්ක සාකච්ඡා කරනකොට. අනිකුත් මාස 9 තුලම භික්ෂුන් වහන්සේලා විවිධ ධර්මචාරිකා මේ කටයුතු, ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදෙනවා. වස්සාන කාලයේදී තමයි වැඩිපුරම තමන්ගේ ආධ්‍යාත්මික සුවය ඇති කර ගැනීම සඳහා භික්ෂුන් වහන්සේලා අවධානය යොමු කරන කාලය වෙන්නේ. තමන්ගේ ගම්පියස වෙත වැඩමවන ශ්‍රමණයන් වහන්සේට ආරාධනා කොට සෙනසුණු සපයා දී සිව් පසයෙන් උපස්ථාන කොට චීවර මාසය තුල සිවුරු පිරිකර කටින පූජා සපයාදී සමු ගැනීම පැරණි ගෘහස්ත බෞද්ධයාගේ චාරිත්‍රයක් වශයෙන් පැවති බව පෙනේ. භික්ෂුන් වහන්සේලාව තමන්ගේ ගමට වැඩම කරවාගෙන අවශ්‍ය කරන වතාවත් කරමින් එහෙම භික්ෂුන් වහන්සේලාව වස් එළඹවා ගත්ත. එහෙම නැත්නම් වස් සමාදන් කරවා ගත්ත අවස්ථාවන් සමහර ගම්බිම් වල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ආරාමික ජීවිතය තුළදී මේ සියලු කාර්යයන් අවශ්‍යතාවන්ට වඩා හුදු චාරිත්‍රයක් පමණක් බවට පත්ව ඇති. නමුදු මෙමගින් ගිහි පැවිදි කොටස් දෙකෙහිම ගුණ නුවණ වැඩිමෙහිලා මහත් අනුබලයක් ලැබෙන බව නිසකයි. වස්සාන කාලයේදී භික්ෂුන් වහන්සේලා විසින් බණ භාවනා ආදී කටයුතු සිද්ධ කරන්නට ඕන. ඒ වගේම ගිහි ජනතාව බණ භාවනා ආදී කටයුතු වල නිරත කරවන්නට ඕන අනිවාර්යයෙන්ම වස්සාන කාලයේදී. ඒක තමයි වස්සාන කාලයේදී සිදු කරන්නට තියෙන. භික්ෂුන් වහන්සේ නමක් විනයානුකූලව බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව වස් එළඹීම පමණක් නෙවෙයි, වස් එළඹෙන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ගිහි පාර්ශවය සිව්පසයෙන් උපස්ථාන කිරීමත්, ඒ වගේම සිව්පසයෙන් උපස්ථාන කරන පිරිසට ධර්මයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඒ අයව බණ භාවනාදී කටයුතු වලට යොමු කරවමින් තමනුත් බණ භාවනාදී කටයුතු වලට යොමු වෙමින් ආගමික කාර්යභාරයක් විශාල ආගමික වශයෙන් ලබන දියුණුවක් ලබා ගන්නවා මේ වස්සාන කාලයේදී. එක් අතකින් භික්ෂුව ආචාර්ය උපාධ්‍යයන් වෙතින් අවශ්‍ය කමඨහන් ලබාගෙන ගොස් ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ගයන් ආරම්භ කිරීම වස්සාන කාලයේදී සිද්ධ වෙනවා. ගෘහස්තයා ගිහි අය දන් දීම, සිල් රැකීම, දහම් ඇසීම, ගුණ නුවණින් පිරිපුන් වීම සඳහා ක්‍රියා ආරම්භ කිරීම මේ වගේ කටයුතු වස්සාන කාලයේදී සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට බොහෝ විහාරස්ථානවල 4 පොයට ගිහි ජනතාව සිල් අරගන්නවා. එහෙම නැත්නම් ප්‍රධාන පොය කිහිපයේදී හෝ සිල් අරගන්නට කටයුතු කරනවා. එහෙම නැත්නම් සමහර විහාරස්ථානවල වස්තුම් මාසයේ පුරාවටම
සීල සමාදානයට පත් වෙලා සිල් අරගෙන හැමදාම දායකයෙක් දායිකාවක් හෝ කිහිප දෙනෙක් ඒ විදිහට වස්තුම් මාසයේ පුරාවටම සිදු කරන චාරිත්‍රයක් තියෙනවා. එහෙනම් වස්සාන කාල සීමාව ගිහි පැවිදි කියන උභය පාර්ශවයේම යහපත දියුණුව ආගමික සංවර්ධනය සඳහා හේතු වෙන බොහෝ දේවල් සිද්ධ වෙන කාල සීමාවක් විදිහටත් සාකච්ඡා කරන්නට පුළුවන්. දෙපිරිසෙහි අරමුණ සපුරා ගැනීම සාර්ථක වස් කාලයක නිමාවක් වශයෙන් යුත් අගනා සිහිවටනයකි. නිමාවක් වශයෙන් නිමාවකින් යුක්ත වූ වටිනා කාලයක්. දෙපිරිසේම ගිහි පිරිසේත් පැවිදි පිරිසේත් කියන පාර්ශවයන් දෙකේම යම්කිසි සංවර්ධනයක් සිදු වුණා නම් ආගමික මේ වශයෙන් ආධ්‍යාත්මික මේ වශයෙන් අන්න ඒක තමයි වස් කාලයේදී ලබන සාර්ථකත්වයේ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙන. වස් කාලය තුළ භික්ෂුවගේ ආධ්‍යාත්මික සංවර්ධන කාර්යයන්ට අමතරව අමාවක හා පසළොස්වක දිනයන්හි උපෝසතය හා පාමොක් උදෙසීමද ගිහි පක්ෂයේ ධර්ම සාකච්ඡා ආදී කාර්යයන්ද පොදුවේ ගිහි පැවිදි සම්බන්ධතාව මත ශාසනයේ චිරස්ථිතිය සඳහා හේතු වන බව නිසැකයි. තවත් කාරණාවක් පාමොක් උදෙසීම. පසළොස්වක දිනයන් වලදී උපෝසත කර්ම කිරීම පොහොය කර්ම සිද්ධ කරන භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එක රාශී වෙලා වස් කාල සීමාවේදී ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා අතර සමගියක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පාමොක් දෙසීම. ප්‍රාතිමෝක්ෂ දේශනාවන් දේශනා කිරීම කියන කාර්යයත් වස්සාන කාල සීමාවේදී වස් කාලයේදී සිද්ධ වෙන කාර්යයන්. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. වස්සාන කාල සීමාවේදී භික්ෂුන් වහන්සේලා සහ ගිහි පාර්ශවයේ අය විසින් සිදු කරනු ලබන ආගමික මේ කාර්යයන් මොනවද කියලා. ඒ කාර්යයන් යටතේ අපි මේ කතා කරන තොරතුරු දක්වන්න පුළුවන්. මහා පරිනිබ්බාන සූත්‍රයේ සප්ත අපරිහානීය ධර්ම ලේඛනයේහි පළමුවැන්න වන මහණෙනි භික්ෂූහු යම් තාක්කල් සමගිව රැස්වෙද්ද සමගිව නැගී සිටින්නාහු වෙද්ද සමගිව සංඝ කර්ම කරන්නාහු වෙද්ද ඒ භික්ෂූන්ගේ අභිවෘද්ධියම කැමති විය යුතුය. පිරිහීමක් නම් නොවේ. එහෙනම් උපෝසත කර්ම කිරීම ඒ සඳහා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ වීමත් එක්ක මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන සප්ත අපරිහානීය ධර්ම භික්ෂුන් වහන්සේලාට සප්ත අපරිහානීය ධර්ම 7ක් දේශනා කරලා තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ සප්ත අපරිහානීය ධර්ම අතර භික්ෂුන් වහන්සේලා සමගිව රැස්වීම, සමගිව සංඝ කර්ම ආදී කිරීම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා හේතු වෙනවා කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. යන මේ ප්‍රකාශ වස්සීමාවේ කාර්ය තුලින් අර්ථවත් වන බව මේ කරුණු ඇසුරෙන් අපිට පැහැදිලි කරන්නට පුළුවන්, සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් වස්සාන කාලය තුල භික්ෂුන් වහන්සේලා අතින් සිදුවෙන කාර්යභාරය, ඒ වගේම ගිහි පැවිදි සම්බන්ධතාවයේ මනාව ගොඩනැගෙන ආකාරය කියන මේ කරුණුත් අපිට කතා කරන්නට පුළුවන්. ඒ වගේම පෙරවස් විසීම, පසුවස් විසීම, වස් සමාදන් වෙනවා කියන්නේ මොකක්ද? ඒ වගේම වස් සමාදන් වීමේදී සිදු කරනු ලබන අදිෂ්ඨාන වාක්‍ය මොකක්ද? ඒ වගේම තමයි වස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේ නමක් විසින් යම්කිසි ආකාරයකින් බැහැරට යෑමට අවශ්‍යතාවයක් ඇති වුණොත් ඇවතක් සිදු නොවන ආකාරයට ඒ ස්ථානයෙන් බැහැරවීම සඳහා අනුගමනය කරන්නට ඕන දේවල් මොනවද? ඒ වගේම ඒ වගේ බැහැරව වැඩම කළ හැකි වෙන්නේ කොයි වගේ අරමුණු නිසාද? ඒ වගේම යම්කිසි අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට වැඩම කළාට පස්සේ දින 7ක් ගත වෙන්නට පෙර නැවත මේ ස්ථානයට පැමිණීමට නොහැකි වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් විනය නීති කඩකිරීමක් නොවන තත්වයෙන් ඒ වගේ ආරක්ෂාව, තමන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියා කරන්නට ඕන ආකාරය මේ සියල්ලක් ගැනම අපි මේ පාඩමේදී කතා කළා. හොඳයි. එහෙනම් හෙට දවසේදීත් අපි කතා කරනවා ධර්මාචාර්ය විභාගයේ සඳහා වැදගත් වෙන තොරතුරු රාශියක්. හෙට දවසේදී අපි සාකච්ඡා කරන්නේ අභිධර්මයේ පොතට අදාළ වැදගත් වෙන කරුණු කිහිපයක්. ඒ වගේම බදාදා ඉඳලා ඉරිදා දක්වා හැම දවසකම රාත්‍රී 9ට මේ සාකච්ඡාවන් පැවැත්වෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා සියලුම
ධර්මාචාර්ය විභාගයට අදාළ පොත් පහටම අදාළ සාකච්ඡාවන් අපි ඉතාමත් හොඳින් පැහැදිලිව ඔබත් සමග සාකච්ඡා කරනවා. ඒ සියලු සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්න විභාගේ ලං වුණාට පස්සේ ඔබ අපහසුතාවයට පත් වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. වේලාසනින්ම ඒ සඳහා සූදානම් වෙන්න. අවශ්‍ය කරන දැනුම, අවශ්‍ය කරන මඟ පෙන්වීම ඔබේ ජීවිතය තුළ ඔබ ඇති කරගන්න. ඉතාමත් වටින විභාගයක් විදිහට ධර්මාචාර්ය විභාගයට ඉතාමත් හොඳ සාමාර්ථ සහිතව සමත් වෙන්නට එක හේතුවක් වේවි. ඉතින් කාලය වෙන් කරගන්න. ඒ වගේම විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න මේ මඟ පෙන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ක්‍රියා කරන්නට කියලා මතක් කරන ගමන් සාකච්ඡාව නිමා කරනවා. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවේ සියලු සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.